අදත් අපි ඔබත් සමග සම්බන්ධ වෙන්නේ හෙළ සංස්කෘතිය වැඩසටහනේ. ඔබ දන්නවා හෙළ සංස්කෘතියෙන් ඔබේ ජීව රුධිරය, ඔබේ ජීවිතය වෙනස් කරන තොරතුරු ගොඩාරයක් අපි කතා කරා. අද කතා කරන්නේ ඔබේ සිතුම් පැතුම්, ඇදහිලි විශ්වාස, ඔබේ ජීවිතයේ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච ඒ කතන්දරේ අපි ඔබත් එක්ක කතා කරනවා. ටිකක් වෙනස්. ඔබටත් වෙනස්, මටත් වෙනස්. ප්‍රේක්ෂක හැමෝටම සදාකාලික වෙනස් මාතෘකාවක්. මේ කතාව කරගෙන යන්න මට සම්පත්දාරින් දෙදෙනෙක් හමුණා. මේ පිළිබඳව ඉතාම හොඳින් අත්දැකීම් තියෙන, මේ පිළිබඳව ඉතාම අපකැප වෙලා ඉන්න දෙදෙනෙක්. අපි මේ දෙදෙනා පිළි අරගෙනම මාතෘකාව ඔබට කියන්නම්. ඒ වෙන කවුරුවත් නෙමෙයි, එතුමාගේ ප්‍රදේශය මතුගම. එතුමා නමින් රංජිත් අමුගොඩ මැතිතුමා. ඉතින් මගේ අනික් පස්සෙන් ඉන්නේ එතුමාගේ බිලිපිටියේ. තිමාල් ඉරෝෂාන් තරුණ කෙනෙක්. අපි මේ දෙපළම ආයිබෝන් කියලා පිළිගමු. ඔන්න ආයිබෝන් කියලා අපි ඔබ දෙපළ පිළිගමු. ඉතින් දයාබර ප්‍රේක්ෂක ඔබ අපි කතා කරන්න යන්නේ ඔබේ සිතුම් පැතුම් ඉටු කර දෙන, ප්‍රාර්ථනාවන් සිහින සැබෑ කර දෙන, ලෙඩ සුව කරන, ඔබේ ජීවිතේ පහසු කර දෙන ඒ තැන කැබිලිත්ත මහ දේවාලය, එහෙම නැත්නම් සියඹලා දේවාලය පිළිබඳව අපි පූර්විකාවක් කතා කරන්න යන්නේ. මේ කතා බහ කරන්න කලින් ඔබට ආරාධනා කරනවා. අපේ හෘදේ ටීවී රූපවාහිනී නිෂ්පාදන කණ්ඩායම පේ වෙලා ඊටාම මහන්සියෙන් රූගත කරගෙන ආපු දර්ශන කීපයක් තියෙනවා. ඒ නරඹලම අපි වැඩසටහන ආරම්භ කරමු. අපි ඒ රූප රාම වලට යමු. දැන් කොච්චර කාලයක් වෙනද කපු මහත්තයා මෙහෙට ඇවිල්ලා? මම දැන් 13 වෙනි අවුරුද්ද. 13 වෙනි අවුරුද්ද. ආයෙත් මොන වගේ පණිඩයක් දෙන්න තියෙන්නේ? උන්ගේ චර්යාත්මක හැසිරීම සාමාන්‍යයෙන් පිරිමි අය වුණත් ඒගොල්ලන්ගේ තියෙන හැසිරීම හරි නිහතමානී වෙන්න ඕනේ. ඔව් මෙතන මොකද භාවනා අසපුව අපි පුළුවන් තරම් නිස්සබ්දව මෙතන අපේ කටයුතු කරගන්න යනවා. උන්ට දෙන පණිවිඩය තමයි ඔවුන් පේ වෙලා ඉන්න කොටසෙත් උපරිම පේ වෙන්න ඕන මේ භූමියට ඇවිල්ලා කියන්නේ. අපි එහෙනම් බොහොම ස්තුතියි ඔබට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා අපේ හෘදේ ටීවී රූපවාහිනිය. හොඳයි. මාත් එසේම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. ඒ ඔබ දුටුවේ කැබිලිත්ත පුදබිම. ඒ පුදබිමට යන දුෂ්කර මාර්ගය, ගිරිදුර්ග වනදුර්ග ඔබ දුටුවේ. එහි වැඩ සිටින භාවනානුයෝගීව වැඩ සිටින කතරගම දෙවියන්, කතරගම සුරිඳුන් ඒ පුද භූමියේ සිටිනා බව ඒ චාරිත්‍ර වාරිත්‍ර හරහා ඔබට දකින්න පුළුවන්. අපි ඒ ගැන කතා කරන්න මේ හෙළ සංස්කෘතිය මැදිරියේ අපි වඩා හොඳින්ම පෝෂණය කරන්න ඕන නිසාම අපි රංජිත් අමුගොඩ මැතිතුමාන් හඳුනා ගනිමු. ඔබ මම එතුමාව හඳුනගන්න මෙහිම කතා කරමු. රංජිත් අමුගොඩ මැතිතුමනි, දැන් දයාබර ප්‍රේක්ෂකව බලන් ඉන්නවා කවුද මේ අමුගොඩ මැතිතුමා කියලා. ඉතින් මට කියන්න ඇත්තටම ඔබ කවුද? මම රංජිත් අමුගොඩ මතුගම ප්‍රදේශයේ වදින් කියලා ඉන්නේ. මම කාලයක් ජපානයට ගිහිල්ලා රැකියාව කරන්න වෙලා කාලයකට පස්සේ නැවත ලංකාවට ඇවිල්ලා ව්‍යාපාර ශාස්ත්‍රයේ විදිලා යථාර්ථය අවබෝධයලා ධර්මානුකූල ජීවිතයක් ගෙවන මම නිර්මාසයි. මම විවාහකයි. මගේ බිරිඳ ගුරුවරියක්. මගේ එකම පුතා ඉංජිනේරුවේ. ඔහුත් විවාහකයි. ඒ දුව දැනට නව ශ්‍රී ලංකාවේ ඉන්නේ.
සිංගිති පුතෙක් ඉන්නවා අපි එක්ක. ඉතින් ඒ ජීවිතය අපි එකට ගෙවනවා හොඳ ජීවිතයක්. ඒ කියන්නේ සොඳුරු ජීවිතයක් විශ්‍රාම සෝයක් ඔබ විඳිනවා. මම අපේ තිමාල් ඉරෝෂන් තරුණ මහත්මයා ඉතින් එතුමා භද්‍ර යෞවනයේ සිටින කෙනෙක්. අපි අහමු එතුමා ඇත්තටම ඔබ හඳුනාගෙන තියෙනවනේ. මම තිමාල් ඉරෝෂන් නම මම ඇඹිලිපිටි ප්‍රදේශයේ මම පාසල් කටයුතු නිම කරලා තාත්තත් සමග ව්‍යාපාරයක නියැලෙමින් සිටිනවා. ඒ කියන්නේ තරුණ ව්‍යාපාරිකයෙක්. රටට දැන් අවශ්‍ය කර තියෙන්නේ තරුණ ව්‍යාපාරිකයෝ දිරිමත් කරනවා. හරි. අපි ඉතින් තිමාල් ඉරෝෂන්ස් මේ අපේ තරුණ මහත්මයාත් එක්ක කතා කරන ගමන් මුලින්ම මම රංජිත් අමගොඩ මහත්මයා කෙරෙහි යමු වෙන කැමති. ඔබ මේ කතරගම දෙවියන් භාවනානුයෝගී වැඩ ඉන්න භූමිය මේ ඔබේ ජීවිතෙත් එක්ක කොහොමද මේ සම්බන්ධ වෙන්නේ? මේ සම්බන්ධය. ඒක මම හිතනවා මම පෙර සංසාරේ ඉඳන් ගෙන විදිහක් මම කුඩා කාලේ ඉඳන්ම මේ කතරගම දෙවියෝ ගැන හරි දැනගෙන ආසාවකින් ඉන්න කෙනෙක්. මට ගෙදරින් පොඩි ප්‍රශ්නයක් තරහ වුණත් කුඩා කාලේ වුණත් මම නවතින්නේ කතරගම. වෙන අය යන්නේ ආච්චිලා සීලා ගවල. නමුත් මම කතරගම ගිහිල්ලා ඒ වැඩිහිටියන්ගේ හිටපු නායක හාමුදුරුවෝ රත්මලාන සිද්ධාර්ථ හාමුදුරුවොත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ. ඉතින් ඒ හාමුදුරුවන් එහෙට ගිහිල්ලා ඉන්නවා. ඒ අපේ මාමා කෙනෙක් හිටියා ඉන්ද්‍රිය උදාලි කියලා. එයා හොඳට සම්බන්ධයි. ඉතින් ඒ හාමුදුරුවොත් එක්ක ඉන්න ගමන් ඒ හාමුදුරුවෝ තමයි මට කිව්වේ මේ කැබිලිත්තේ පුදු භූමියේ තමයි කතරගම හාමුදුරුවෝ භාවනා යෝගී ඉන්නේ බෝධිසත්වෙක් වශයෙන්. බුදු බව පතන ඒ බෝධිසත්ව ගුණෝපේත කතරගම හාමුදුරුවෝ බලන්නේ හාමුදුරුවෝ නිතර මා අවුරුද්දකට දෙපාර තුන් පාරක් ගියා. ඉතින් මටත් පුදුම ආසාවක් වුණා මේ භූමියට ගොඩ වෙන්න. ඔව්. ඉතින් ඒ හින්දා කවදා හරි යන්න කියලා හිතාගෙන ඉඳලා කීප සැරයක් යන්න try මේ බලාපොරොත්තු වුණත් යන්න බැරුණා. නමුත් ඒ පුදුබිම වෙන පුදා ගන්න මට 2000 ගණන් වලදී යන්න පුළුවන් වුණා කියන්නේ. ඒ අනුව ඒ පුදුබිමේ සුවිශේෂී ස්ථානයක් මම හිතනවා ලංකාවේ තියෙන හොඳම පුදුබිමක්. බෞද්ධාගම කූලවත් හොඳ බෝධීන් වහන්සේ ජීවමානව ඉන්නවා ඒ ස්ථානේ. ඒ වගේම තමයි ඒ මහා වනාන්තරයක් මැද තියෙන තැන හරි පුදුමාකාර ගඟක් ඉස්මත්තේ තියෙන තැනක්. හරි ආරක්ෂාව විනෝදචාරිකාවක් නෙමේ ගමනට තියෙන්නේ. හොඳ භක්තියකින් යන්න පුළුවන් ගමනක්. එතන අපිට තියෙන පුදු හැදියාවක් බෞද්ධානුකූලව පන්සිල් පහ රැකලා පේවල යන්න පුළුවන් ගමනක්. එතන තියෙනවා නොයෙක් දේවල් අපේ ජීවිතයට ගන්න ඒ ස්ථානයේදී. එතෙන්දී ඕන කෙනෙකුට මිනිසෙක් වශයෙන් හැදියාවක් ඇතුව ඒ ගමන ගියොත් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන් ස්ථානයක්. හොඳම පුදුබිමක් ඒ දිවි රාජතුන් වහන්සේට ලැබිලා තිනවා. ඒ හින්දා ඒ දිව්‍ය රාජතුන් වහන්සේ ඒ ස්ථානයේ ඒ බෝධීන් වහන්සේ පරිවාර බෝධීන් වහන්සේලා 9ක් ඉන්නවා මේ ස්ථානයේ. ඒ අවට ඒ මේ වැඩකත්ම බෝධීන් වහන්සේ තමයි මේ භූමියේ තියෙන්නේ. අනිත් ඒවා කිට්ටුවම තියෙනවා වටේට. සමහර තැන් වලට යන්න බෑ. මමත් ඒ බෝධීන් වහන්සේලා 3 වැඩ සිටින ස්ථාන වලට ගිහින් තිනවා. හොඳ බල සම්පන්නයි. ඒ හැම දෙයක්ම පන්සලක තියෙනවා හා සමානව මේ බෝධීන් වහන්සේලා රැකිලා තියෙනවා. ඔන්න මේ තිමාල් මහත්මයාණනි දැන් ඔබ දන්නෝ ඔබ තාම භද්‍ර යෞවනයේ ඉන්නේ. ඔබේ වයසේ අනිත් සහෝදර සහෝදරියන් ඔබේ තරුණ කණ්ඩායම් ඔවුන් අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබ සැරිසරුවේ තෙරුවන් කෙරෙහි තාම දයාවෙන් දැන් මේ ඔබට මේ පොදු භූමියට යන්නට කලින් ඔබට ගෙදරින් යම් පිටුවහලක් ලැබුණාද? මේ තාරුණ්‍ය මෙන්න මෙහෙම වෙන්න ඕන, මෙන්න මෙහෙම වෙන්න ඕන. කොහොමද මේ රංජිත් මහත්මයා මුණ ගැහින්නේ? අපිට ඒ සම්බන්ධයෙන් කතා කරමු. මගේ අම්මයි තාත්තයි නිතරම දානමය කටයුතු වල පින් අතේ වැඩ තමයි කරන්නේ නිතරම. ඉතින් පොඩි කාලේ තෙරුවන් කෙරෙහි තාම ශ්‍රද්ධාවෙන් වැඩ කරන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම මේ ඒවට අම්මයි තාත්තයි එක සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඊට පෙර සංසාරේ ඉඳලා ආපු කුසල් පින් බලයකින් ඉතින් මේ මාමා මට මුණ ගැහුණා. ඊට පස්සේ මාමා මේ වගේ තැන මට කියලා තිබුණා. ඉතින් ඔබට ආස හිතුණා. ඊට පස්සේ තාත්තත් එක්ක මේ මාමා යන නඩේකට මාත් සම්බන්ධ වුණා. දැන් ඔබට යද්දි හිතුන්නේ නැද්ද මේ චාරිකාවක් යනවා වගේ? එහෙම නැත්නම් විනෝද චාරිකාවක් යනවා වගේ හිතුන්නේ නැහැ? එහෙම හිතුන්නේ නැහැ. ඉතින් මොකද මාමා දැනුවත් කරලා තිබුණේ. එතන තියෙන විස්තර ඒ විදිහටම ලෑස්තිලා පේ වෙලා මාමත් එක්කම සහභාගී වෙනවා. ඒ කියන්නේ දැන් ඔබට පෙර සංසාරයේ කුසල් බලයක් තියෙනවා. හැබැයි ඔබේ අම්මා මම්මත් එක්ක මම කතා කරා.
කතා කරද්දී මට වෙලාවක බය හිතුණ මහත්තයා මගේ පුතා පැවිදි වෙයි කියලා. එච්චරම් මේ ආගමට දහමට ඉතින් මං ඇයි පැවිදි වෙනකොට බය වෙන්නේ කියලා. ඉතින් අම්මා hina වෙලා හිටියා. ඉතින් ඔන්න තිමල් මහත්මයා ඕන්න ඔහොම තමයි මේ අපේ කැවිලිත්ත පොදු භූමියත් එක්ක සම්බන්ධ වෙන්නේ. මම අපහු රංජිත් මැතිතුමනි ඔබ මේ කැවිලිත්ත භූමියේ පිහිටීම සහ අපි කියන්නේ ඇත්තටම මේ යාල වනෝද්‍යානයේ තුන කලාපේ. ඉතින් මේ භූමියේ සුවිශේෂීතා භූමියක් තියෙනවා. දැන් මේ සුවිශේෂීතා හඳුනා ගන්න ඔබ පැරණි සංස්කෘතිය පවරා දෙන කෙනෙක්. දැන් ඇත්තටම කපු මහත්තුරු ඉන්නවා. ඔවුන් විවිධ මත තරනවා, විවිධ ආගමික විශ්වාසයන් තරනවා. හැබැයි ඔබ මේ ප්‍රදේශය හඳුනාගත්තේ කිසියම් විද්‍යාත්මක පදනමකින්. මේ පදනමේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් හිටියා, රජයේ උගත් නිලධාරීන් හිටියා, රාජ්‍ය සේවකයන් හිටියා. ඔබ මේ වටපිටාව ගැන පොඩ්ඩක් කතා කරන්න. මේ භූමිය යාල කලාප 3ටයි අයිති වෙන්නේ. මේ භූමිය කිසිම පුජ්‍යලික පන්සලකටවත් එහෙම නැතුව වෙනම ආයතනයකටවත් කපුව ජීවත් වෙන ස්ථානයකවත් නෙමෙයි. මේක හැමෝටම පොදු යාල කලාපයේ වනජීවී භූමියක් ස්ථානයක්. ඉතින් මේ ස්ථානයේ කතරමදින වහන්සේ වැඩ සිටින හොඳ ගංගාවක් තියෙන ස්නානය කරලා ඒ වගේම සියඹලාවක් තියෙනවා. ඒ සියඹලාව මහා බල සම්පන්නයි. ඒ බෝධින් වහන්සේත් එහෙමයි. මුල් හරි අපවත් උනත් මැදින් ලියලා ගිහිලා මල් පෝච්චියක් වගේ තියෙනවා. බැලුවහම හරි ලස්සනයි. ඒ පරිවාර බෝධින් වහන්සේලාත් එහෙමයි. මේක ඉතින් ඒ යාල කලාපේ තියෙන හොඳ උස් භූමියක්. ඉතින් මේ භූමියේ ඒ දිව්‍ය රාජතුන් වහන්සේ සිඹලාව අවට සැරිසරනවා. ඒ වගේම ඒ ස්ථානය මේ කැබිලිත්ත කියලා නම හැදුනේ මේ ඕලන්ද ජාතිකයන් කතරගම දේවාලයේ ආක්‍රමණය කරන්න හදන වෙලාවේ ඒක බාරකාරව හිටියේ ඒ කැබිලිත්ත කියලා ඒ බාරකාරයා ඒ ආභරණ ටිකක් අරගෙන පැනලා ගියා මේ පානම කියන කලාපිතට ගිහිල්ලා මෙතන තියච්ච සිඹලාවේ වෙන එක මේක හැංගුවා. එයාගේ නම තමයි කැබිලිත්ත. ඒ කැබිලිත්ත කියලා නම හැදුනේ එතනින්ද. ඉතින් එයා ඒ කැබිලිත්ත රාළ වෙලා ඉද පුද පූජාවල් පවත්වාගෙන මේ ස්ථානයේ බොහෝම තත්ත්වයකට ආවා. ඉතින් ඒ පානගමය දැනගත්තා. ඒ පානගමය වන්දනාවේ ආවා. මේ ස්ථානයේ කීප දෙවිවරුත් හැම කොටාසකම මේ ස්ථානයේ වැඩ වාසය කරනවා. මේක හොඳ කලාපයක්. ඒ ස්ථානවල එක අය එක විදිහට පුද පූජාවල් පවත්වනවා. නමුත් මේක අපේ කතරගම දිව්‍ය රාජතුන් වහන්සේ බෝධිසත්ව කෙනෙක්. ඒ බෝධිසත්ව ගුණෝපේත කතරගම කාටවත් හිරිහැරයක් කරන්නේ නැහැ. ඉතින් එතන බාරව ඒ දිව්‍ය රාජතුන් වහන්සේ නැතුනහම කළුබණ්ඩාර දිව්‍ය රාජතුන් වහන්සේ තමයි මෙතන බලාගන්නේ. එයා තමයි එතන මොන හරි වෙනවා නම් දඬුවමක් හරිමින් දෙන්නේ. නමුත් මෙතනට යන කිසියෙකුට දඬුවමක් ලැබෙන්නේ නැහැ. හරියාකාර පේවල යනවා. මෙතනට පේවල යන්න ඕනේ. පේ වෙනවා කියන්නේ අපේ බුද්ධ ධර්ම විදියට පන්සිල් පහ රැගලා ඒ යන්නේ දවස් 21කටවත් ඉස්සෙල්ලා හොඳට ගමේ තියෙන පන්සලට ගිහිල්ලා මම මෙහෙම ගමනක් යනවා. මට සතුන්ගෙන් උරදුරක් සර්ප උරදුරක් මොනවත්ම බලවේගයක් ඇතින්පා මට මේක වන්දනා කරගන්න ලැබෙන්න වාග්ය ලැබෙන්න මට ගිහිල්ලා ඒ ස්ථානයේ ඒ දිව්‍ය රාජවන්ත පුද පූජා පවත්වලා පින් අනුමෝදන් කරනත් මට සාන්තියක් වෙන්න කියලා හිතාගෙන ඒ බාර දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒවට අවශ්‍ය ඒ දානමාන කටයුතු වලට අවශ්‍ය දේවල් රැගෙන ඒ ස්ථානෙට යන්නට බාර දුර ගමන ඒ ගමන පරිස්සමෙන් යන්න ඕනේ. එහෙම හරියට පේ වෙලා ගියොත් හීරීමක්වත් මේ කැලේදි කාටවත් වෙන්නේ නැහැ. ඒ එතන ඉන්නවා ඒ භූමිය ආරක්ෂා කරන්න මේ හොඳ අලියෙකුත් ඉන්නවා. ඒ අලිය බලනවා නිතරම සැරිසරනවා රැයක් නිදිමර නොමර බලනවා මෙතන මොන හරි මොනවද වෙන්නේ කියලා බල එයා ඉන්නවා. එයා කතාවට කියනවා අර කළුබණ්ඩාර දෙවි රාජතුන් වහන්සේගේ අවතාරය කියලා. සමහරත් උනාර කැබිලිත්තගේ අවතාරය කියලා. නමුත් කොහොම වෙතත් එයා චුට්ටක් විමසිල්ලෙන් ඉන්නවා. පේ වෙලා නැති අයට නම් එළවනවා. විශේෂයි ගෑනු අයට නම් මේ එතනට මේ කිලිටි බිලින් ආවොත් එහෙම නම් එයා ටිකක් කරදර කරනවා එළවන්න බලනවා. වෙන්න ඊට වැඩිය නෑ. හොඳට මේ ස්ථානට යනවා නම් පුරට ගියොත් ඒ අයට හොඳට දෙයක් තමන්ගේ බලාපොරොත්තු දේවල් ඉෂ්ට කරගෙන එතන පුද පූජාවල් පවත්වලා ඉෂ්ට කරගන්න වාසනාව උදා වෙනවා. අනිවාර්යෙන් ඒක ඒකාන්තයි. ඒක අත්දැකීමෙන් අපිට කියන්න පුළුවන්. ඔන්න රංජිත් මහත්මයාණන් ඔබේ අත්දැකීම් ගොඩක් තියෙන නිසා ඔබත් එක්ක කතා කරන්න මට කාලේ ඕන. තිමල් මහත්මයාණන් ඔබ තරුණ කාලේ මෙතුමා සමග මේ ගමන සම්බන්ධ වෙච්ච මුලින්ම දැනෙච්ච ඔබට අත්දැකීම් කියන මේ සංස්කෘතිය පවරා දෙද්දී කොතනින් චාරිත්‍ර පටන් ගන්න කිව්වේ?
ඒ කියන්නේ දැන් ඔබ පේ වෙන තැන ඉඳලා එහෙම නැත්නම් අපි යන වාහනේට අපි සම්බන්ධ කරලා පඳුරු ගැට ගන්න මේ චාරිත්‍ර ටික කොහොමද මෙතුමා පවර්ලා දුන්නේ? අපි ඉතින් මුලින් ඉඳන්ම පේ වෙන හැටි හරියටම කියලා දීලා ඊට පස්සේ අන්තිම සතියේ වෙන කෙටි ක්‍රම නැහැ. කෙටි ක්‍රම නැහැ. මුලින් ඉඳන්ම හරියටම පේ වෙලා පොඩි හෝ අඩුපාඩුවක් තියෙන්න බෑ හරියටම පේ වෙන්න ඕන. එහෙම බැරි එක්කෙනෙක් නම් ඉතින් අනිවාර්යයෙන්ම නවතින්න ඕන. නැත්නම් යන නඩේටම පොඩ්ඩක් කරදරයි. ඊට පස්සේ යන දවසේ අපි වනයේට ඇතුල් වෙන තැන ඉඳන් ඒක හරියටම ඒ වන භූමියට ඇතුල් වෙද්දී කිසියම් ගහක අත්තක් රඳවලා එතන සිදුවෙන චාරිත්‍රය මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. වනයේට ඇතුල් වෙන ඉස්සෙල්ලා අපි ඉතින් යන නඩේ සේරම එතන තියෙනවා කොළ අත්තක් එල්ලලා අපි එන ආපු කාරණේ මුලින් හිතලා ඒ පේවිච්ච ඒ ඔක්කොම හිතලා පහනක් පත්තු කරලා කතරගම දෙයියන්ට ඒ කැලේ අධිපති බාරෝ ඉන්න දෙවිවරුන්ට මතක් කරලා එතනින් නම් තමයි ගමන බොහොම සංවරව කට පරිස්සම් කරගෙන විශේෂයෙන්ම ගමන් කරන්නේ. දැන් ওই කට පරිස්සම් කරන කිව්වම තරුණ පිරිස යනකොට ඉතින් යනකොට සින්දුවක් එහෙම කියන්නේ හිතුනොත් සින්දු එහෙම කියනවා. ඒක නයි ඉතින් කැප නැහැ එතනට. ඔව්. ඒ කියන්නේ එහෙම යන්න හිතන අය හිතන්නවත් හොඳ නැහැ. හිතන්නවත් එපා කියලා දැන් ඔබ කියන්නේ. දැන් යනකොට ගමනේ අපහසු නිසා විහිළු තහළු කරන්න පුළුවන්. ඉතින් එතකොට එච්චරම තදින්ම මේ කට පරිස්සම් කරගැනීම කරගන්නවා. එහෙම කියලායි ඔබ කියන්නේ. ඔව්. ඔන්න දැන් ඔබතුමා පවරා දීපු සංස්කෘතියේ මේ ආගමට දහමට යොමු වීම හරිය අතිශය වැදගත් වෙනවා. දැන් තිමල් මහත්මයාගෙන් මට ඉස්සෙල්ලා අහගන්න පුළුවන් ඔබතුමාගෙන් මට මේක අහන්න ඕන. ඔබ මේ ගමනට සහභාගී කරගත්ත පිරිස ඔවුන් දීර්ඝ කාලීන මතින් යුක්ත වෙලා හිටියනම් ඒකට ඇබ්බැහි වෙලා හිටියනම් ඔබේ මතකයක් තියෙනවද ඔවුන් සුවපත් වෙච්ච කම? අනිවාර්යෙන්මයි මම කියනවා ඒ අය නිර්මාංශ වෙන්න කියලා කියනවා නැත්තම් මම කියන්නේ නැහැ කොහොමදත් ඒ වගේම තමයි ඒගොල්ලෝ බීලා හරින්නේ තියෙනවා නම් මම කියනවා දවස් 14ක්වත් අනිවාර්යෙන් බොන්න බෑ මම හොරෙනුත් බලනවා ඒ කට්ටිය බීලා ඉන්නවද කියලා එහෙම බීලා ඉන්නව නම් කියන්න බෑ නමුත් ඒ අය භක්තිවන්තයි ඒගොල්ලන්ට ඕන මේකෙන් පොඩ්ඩක් නිදහස් වෙන්නත් හින්දා ඒගොල්ලෝ කොහොම අමාරුවෙන් හරි එකෙන් පේ වෙනවා මම කියනවා ඉතින් කේක් කෑල්ලක්වත් කන්න එපා මොකද ඒකේ බිත්තර තියෙනවා කියලා. ඉතින් එහෙමයි වැලකෙන්නේ. අන්තිසුමානේ මං කියනවා මරණ ගෙදරකවත් ගොඩ වෙන්න එපා. කිලි කියන දේවල් තියෙන තැනකට යන්න එපා. පිරිසුදු වෙලයන් මේ නැත්තම් මේ යන ගමනින් වැඩක් ගන්න බෑ. ජීවිතවල අඩුපාඩු සපුරා ගන්න පුළුවන් සාර්ථක විදිහට දිව්‍ය රාජන් වහන්සේ පිහිට වෙනවා. මම නොඑක් විදිහට කාලෙන් ඒව කියලා ඒ අය ඇත්තටම අද වෙනතුරු මායක ගිය අය ඒ සුරාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් වෙච්ච අය ඉන්නවා මේ ජීවිතේ. ඔන්න රංජිත් මහත්මයාණනි අපි නොදකින අපි මේ පොද පූජා බිමකට යනකොට නොදකින දයාබර ප්‍රේක්ෂක ඔබටත් තේරෙනවා ඇති. මේ සංස්කෘතිය පවරා දීම. අපි දකින හැමදේම වන්දනාවකට සීමා නොවි. මේ මෙහාට අපට ඇති වෙලා තියෙන වෙනස්කම් මොනවද? මම තිමල් මහත්තයාට හැරෙන්න කැමතියි. ඔබ මේ තරුණ පිරිස් ඔබත් සමග ගමන් කරනවා. ඔවුන් ගියාම රාත්‍රියේ ගත කරන්නේ අර වගේ කාඩ් කුට්ටමක් එහෙම ගෙනියනවද? එහෙම නැත්නම් සතුටු සාමීචියේ දෙනවද? ගිනිමැලේ වටේ කතා පවත්වමින් ඉන්නවද? එහෙම නැත්නම් පිරිත් කියන්න සූදානම් වෙනවද? ඔබ මට කියන්න ඔබත් සමග ගියපු අය දැන් සදාකාලික නිර්මාංශලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මතින් අයින් වෙලා ඔවුන්ගේ අර බර ප්‍රමාණය අඩු කරගෙන මට පැහැදිලි කිරීමක් කරන්න. ඔතනදී ඉතින් හරියටම මේ වෙලා ගිහිල්ලා ඒ අර පළවෙනි දවසේම බෝධි පූජා කටයුතු කරලා රැට තෙරුවන් මුල් තැන දීලා තමයි අනිත් ඒවාට ලෑස්ති වෙන්නේ. ඉතින් අර කිව්ව දේවල් වලට යොමු වෙන පිරිස් අඩුයි. මේ අපි ඉතින් ඊට පස්සේ අපිට තව දවසක් තියෙනවා මේ වැඩ කටයුතු කරන්න. ඒවටම තමයි මුල් තැන දීලා වැඩ කටයුතු කරගෙන යන්නේ. විනෝද වෙන කාලේ නම් ගොඩක් එහෙම ඇත්තෙම නැහැ කියලා. එතකොට දැන් ඔබත් සමග ගිහපු අනිත් දැන් මේ වසර ගානක් ඔබත් එක්ක ගිහපු අයගේ අත්දැකීම් ගත්තොත් ඔවුන්ගේ ජීවිතවල උන්ට තියෙන ගැටලු ඔවුන්ගේ දහම පැත්තට යොමු වෙලා එහෙම මට කියන්න. එහෙම පිරිසක් ගොඩක් ඉන්නවා. ඔබට එහෙම ස්තුති කරනවාද ගෙවල්? ස්තුති කරනවා කියන්නේ එයාලගේ ගෙවල් වලින් කතා කරලා මට ස්තුති කරනවා. ඒගොල්ලන්ට ලොකු සහනයක් ලැබිලා තියෙනවා කියලා. ඒ කියන්නේ අඩු ගානේ මේ ඒ යන අය හරි මගට හරි වැටලා තියෙනවා. නැත්නම් සමහරු මත්ලෝලින් එහෙම ඉන්නවා. ඒගොල්ලෝ දැන් ඒවෙන් ගොඩක් ඈත් වෙලා
තෙරුවන්ගේ පිහිටෙන් ඒ ආකාරයෙන් තමයි ජීවිතය. ඔව් ඒ කියන්නේ දැන් අර තිමල් මහත්තයා ඔබට මතක ඇති පත්තරවල යනවා මතට ඇබ්බැහි වුවන් යంత్ర මන්ත්‍ර බලයෙන් මේකෙන් දුරු කරනවා කියලා. හැබැයි දැන් ඔතන තියෙන්නේ එහෙම කතාවක් නෙමෙයි. ඔතන තියෙන්නේ අර පේ වෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඒ කට්ටිය මේ ඒකටම ලෑස්ති වෙනවා. ඉතින් තිමල් මහත්මයාණනි අපේ කාලේ වේගෙන් ගමන් කරනවා. ඒ අතරේ අපට ප්‍රශ්න ටිකක් තියෙනවා දයාබර ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අහගන්න මේ රංජිත් අමුගොඩ මහත්මයාණනි ඔබ ළඟට මම ඉන්න කැමතියි. අපි අපේ මේ සංස්කෘතිය පවරා දීම ඇතුලේ ඒ චාරිත්‍රවලට මුල් තැන දෙනවා. ඒ භූමියේ තියෙන සුවිශේෂීත්වය නිසාම අනිත් භූමිය වලට වඩා එහි කරන ඒ භූමියේ චාරිත්‍ර වෙනස් වෙනවා. අපි ඒ ගැන චුට්ටක් කතා කරමින් ඔබේ අත්දැකීම මම අහන්නත් ඕන මේ ඔබ දැන් මුල්ම ගිය ගමන එතනත් මට දැනගන්න ඕනේ. එතන ඉඳලම තමයි කතා වෙන්න ඕනේ. මොකද හැමෝම ගිහිල්ලා කියන්නේ සමහර විට 150ක් වෙන්න පුළුවන් 125ක් වෙන්න පුළුවන්. ඔබේ අත්දැකීම් ටිකක් අපිට සමහරවිට. මහත්තයා මෙහෙමයි මම උත්තන්ට කීව සැරයකට ගියාට මුල්ම ගමන තමයි මටත් හරි ආසයි තුනේ. ඒ මුල් ගමනට යනකොට කවුරුත් ඒ ස්ථානයේට ඒ දවස්වල හැටියට රටේ තට්ටි යනුවත් එහෙම ගියේ නෑ. දැන් වගේ නෙමෙයි බොහොම එනේ එදා අප විතරයි ඒ යන ගමනේදී ලොකු අපි එක්ක යන හිටියා වනජීවිකයේ එතකොට හිටියා කුමාර බණ්ඩ කියලා එක්කෙනේ. එයාගේ මගේ පින්නීම ලබාගත්ත මගේ හොඳ යාළුවෙක් හිටියා රවි කියලා. එයයි සමනුයි කියලා හිටියා දෙන්නෙක්. ඒ දෙන්න තමයි මෙයාව කතා කරගත්තේ. සමාවෙන්න මේ මට ඔබට බාධා කරන්න වෙන රංජිත් මහත්මයාණනි දැන් මේ වැඩසටහන බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ගැටලු තියෙනවා අපට ලියා එවන්න ඕන අපි ආරාධනා කරනවා හරිද ටීවී ප්‍රධාන කාර්යාලය අබේසීකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල 077 321 39 66 ඔබේ අදහස් ඔබ කොළඹ ප්‍රදේශයේ සිටිනවා නම් හරිද ටීවී කාර්යාලය මාදිවිල පාර තලවතුගොඩ දුරකථන අංකය 011 70 60 631 අපි කෙටි විවේකයකට ගෙල්ලෙමු. ඔන්න දයාබර ප්‍රේක්ෂක ඔබ නැවතත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ හෙළ සංස්කෘතිය වැඩසටහනින්. අපි ඔබත් එක්ක කතා කරගෙන ආවේ කැබිලිත්ත නම් වූ මහා සියඹලාව නම් වූ ඒ මහා දේවාලයේ කද සුනිදුන් භාවනානුයෝගී වැඩවසන ස්ථානය පිළිබඳව සාකච්ඡාවක් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ රංජිත් අමුගොඩ මහත්මයා සහ තිමල් ඉරෝෂාන් කියන මේ තරුණ මහත්මයා. ඉතින් මේ දෙදෙනා සමග කතා කරගෙන එද්දී අපි වේකයට ගියේ රංජිත් මහත්මයා පැහැදිලි කරා මුලින් ඔබ මේ භූමියට යද්දී ඒ භූමිය ඔබ විසින් කරන්නට යෙදුණු කොටස් මොනවද ඔබට සිදුවෙන්නේ? ඔව් මම අපිව එක්ක ගියේ වනජීවිකයේ හිටපු කුමාර බණ්ඩ කියන එක්කෙනා තමයි අපි යාළුවෝ 6 දෙනෙක් ගියේ. ඒ කුමාර බණ්ඩ කියන එක්කෙනා ඒ පානම එක්කෙනෙක්. එයාගේ තාත්තලා කරපු චාරිත්‍ර අපිට කිව්වා. අදටත් අපි කරන්නේ ඒ චාරිත්‍ර බැලුවාම දන්නේ අය හුඟ දෙනෙක් කරන්නේ ඒ චාරිත්‍ර. ඒ හින්දා අපි ඒ භූමියට ගියන් පස්සේ ඒ මූර්තන් පුබත් හදාගන්න ඕනේ දානමේට ඒව හදන්න ඕනේ ඒ ප්‍රදේශයේ දරවලින් නෙමේ එයා කිව්වා අපිට ගේන්න කියලා පිටින් kuruඳු දර වගේ දෙයක්. එහෙනම් අපි අදටත් ඒ kuruඳු අරන් යනවා. ඒ කියන්නේ කැලේ දරවලින් උයලා ඒ පිසන මුරුතන් බත කතරගම දෙවියන්ට ගෝචර නැහැ කියලා. නෑ ඒ හින්දා මේ kuruඳු දරවලින් ඉවහම පස්සේ තව ටිකක් සුවඳක් වෙනවා. අපි මේ වනයේට හානියක් නොකරන්න තමයි ඒකයා ඉගෙනුවේ අපිට. ඉතින් අපි අදටත් කුරුන්දර අරන් ගිහිල්ලා ඒ භූමියට යනවා. ඒ හදන්න ඉස්සෙල්ලා ඒ ගඟ ඉස්මත්තේ මේ තියනවා වැල්ල. ඒ වැල්ලේ කුඩාවට ලිං 7ක් හදා ගන්නවා. ඒ ලිං 7 හොඳට පිරිසුදු කරලා කහදියර දාලා දෙහි කපල දාලා කීප සැරයක් ඉහළ පිළියෙල කරගෙන ඒ වතුර පෙරලා අරගෙන ඒ වතුරෙන් තමයි අපි මුර්තන් පූජාවත් පළතුරු පූජාවලුත් ඔක්කොම හදාගන්නේ. මෙතන ඒව චාරිත්‍රයක් ඒ චාරිත්‍ර අනුව ඒව පිළියෙල කරලා විශේෂයි මේ ස්ථානයට මීපැණි ඕන කෙනෙක් මීපැණි ටිකක් ගිනිල්ල. රංජිත් මහත්මයාණනි මේ මීපැණි හා සම්බන්ධයෙන් අපිට ඉතා පැහැදිලි කරගන්න ඕන. කොහොමද මේ මීපැණි මේක මේ මීපැණි තිබ්බේ පළමුවෙන්ම ආදිවාසීන් මේ වනාන්තරයේ ඒ අය දඩේමේ ගියා. ඒගලන්ට මීපැණි හොයාගෙන කොහොම හරි අරගෙන ගිහිල්ලා පානක් පත්තු කරලා මීපැණි පූජාව තියනවා. තියලා ඉල්ලා හිටිනවා ඒගොල්ලෝ මොකද ජීවත් වෙන්නේ දඩේමේ. ඒගොල්ලෝ සමහර වෙලාවට ඒ කළු බණ්ඩාර
කියන දෙවියන්ට ඒ දඩයක් කරගත්ත ලේ හරි පූජා කරා. ඔවුන්ගේ සංස්කෘතිය අනුව. ඉතින් ඒගොල්ලෝ ඒ ගෙනාව එක තමයි දැන් නැති වුණා. දැන් අපේ අය ඒක පුරුදු වෙලා තිනවා ටික ටික. දැන් ඒ හරියනම් ඒ ජනතාව දකින්න නැහැ. නමුත් අපි ඒක ටික කළා යම් හොඳ භාජනවල මීපැණි තියලා පූජා කරනවා. ඒක විශේෂයි. ඒක අනිවාර්යෙන් කරන්න. ඒකෙන් ලොකු දෙයක් තමන්ට ලබා ගන්න පුළුවන්. දැන් අපි කඩෙන් අරගන්නා පූජවට්ටියයි ගෙදරින් ගෙනෙන පූජවට්ටියයි මට එහෙම සංසන්දනයක් කරන්න හිතුණා. එතකොට අපිට ඇත්තටම අපි කඩෙන් මුදලක් දීලා ඒ මත කිසියම් මුදල් නෝට්ටුවක් තබා අපි එහෙම කරන පූජාවේ ප්‍රබලත්වයට වඩා අපි මේ විදියට මහන්සි වෙලා කරන පූජාවේ ප්‍රබලත්වය මට පැහැදිලි. අපි ගමෙන් ඒ පැත්තේ හැරින් පළතුරු ගන්න විදිහක් නැහැ. පුළුවන් තරම් අපි ගෙනියන්න ඕනේ ගමෙන් හොයාගෙන පළතුරු. ඒ පළතුරු අරන් යනකොට විශේෂයි මම තවදායක් කියනවා රතු පාට කෙහෙල් රතු පාට කුච්චි කියන කෙහෙල් වලින් ඒ වට්ටිය තියන්න. ඒක හොඳ දෙයක්. ඒක සාමාන්‍ය වතුවල ගෙවල් තේ හැදෙන්නේ නැහැ. ඒක ටිකක් වෙන වතුවල වගේ හැදෙන්නේ. ඒක අරගෙන යන්න. ඒක ආකර්ශනීය තත්ත්වයක්. ඒ වගේම හොඳ ගෙඩි පළතුරු වලින් තියන්න. කපලා තියන්න එපා. ඊට පස්සේ එතන ගිහිල්ලා කපලා ඒක තිබ්බට කමක් නැහැ. දෙවි හාමුදුරුවන්ට ඒක සුවඳ ගන්න ගෙඩි පිටින් තියන්න කියලා මම කියනවා. අනිත් එක මේ පුද පූජාවල් තියෙනකොට පුරට තියන්න ඕනේ. පුර කාලේ පොයට ඉස්සෙල්ලා. පොයට පහුවෙලා දවසක් හමාරක් වුණාට කමන්නේ. පොයට ඉස්සෙල්ලා පුළුවන් විදියට පූජාවල් තියලා තමන්ගේ දුක් ගැහැට කටහැරලා දෙවියන්ට කියන්නේ ස්ථානෙට ගිහිල්ලා. මොකද්ද මේ අපි දැන් මෙච්චර කල් අපි පණිවිඩය යවුවේ කපු මහත්තුරු හරහා. ඉතින් මම අහනවා දැන් කපු මහත්තයෙක් නැතුව අපි පුද පූජා කිව්වොත් දෙවියන් අසයිද? කපු මහත්තයෝ තියන්න ඕනේ පූජාව. අපිට පුළුවන් නේ අපේ කට තියනෝනේ දෙවි හාමුදුරන්ට කියන්න කතරගම දෙවි හාමුදුරනේ කියලා. අපි ගමනක් යනකොට ඕන වෙලාවක දැන් මම උනත් කතරගම දෙවි හාමුදුරනේ කියලා තමයි මම පිට වෙන්නේ. ඒක චාරිත්‍රයක් වගේ. ඒ කියන්නේ ඒ ස්ථානෙට ගිහිල්ලා තමන් අරන් ආපු දේ. හැබැයි හරියාකාර හම්බ කරගත්ත දේන් තමයි මේ පූජා පළතුරු තමන් එතනට ගෙනියන්න ඕනේ බහන්න. ඒ හින්දා ඒව එතන ගිහිල්ලා පුරට එතනට ඒ ස්ථානයේ තබලා පූජා කරන්න කපු මහත්තයෙක්ම ඕනේ නැහැ. ඊට පස්සේ තමන් දන්න දේ කියලා එතන ස්ථානයේදී කරණීය මෙත්ත සූත්‍රය හරි දේශනා කරන්න. හරි ආසයි කතරම් දෙන වාසේ මේ පිරිත් අහන්න. මම උතෙන්දි දැක්කා මහත්තයා කිව්වට වගේ අපි ඒ දවස්වල උතන ආමි කැම්ප් එකට උන්නේ නැහැ මහත්තයෝ. මුල් කාලේ යනකොට තියුන්නේ නැහැ. ඒකට ලොකු වනාන්තරයේ තියුනේ. අපි ගඟින් ඒගොඩ බෝධිය කිට්ටුව අපි නවත්තන් ගත්තා මේ රිද්දක් කියලාගෙන මේ මොනවාරි පැදුරක් කියලාගෙන බුදිය ගන්නවා. අපිට බුදියෙන්නේ නැහැ. පස්සෙන්දට අපි බලාපොරොත්තු වෙන පූජා හදාගන්න. ඉතින් ඔහොම ඉන්නකොට අපිට රෑ එකට විතර අත්දැකීම් තියෙනවා. ඒ රෑ එකට විතර අපිට එතනදී ඒ බෝධිය හරියෙන් ඇහෙනවා පිරිත්. අපිට හරි පුදුමයි. හොඳට රේඩියකින් පිරිත් දාන වගේ පිරිත් ඇහෙනවා. මහා සමය සූත්‍රය වගේ, කරණීය මෙත්ත සූත්‍රය වගේ හොඳට ඇහෙනවා. ඉතින් අපි කිට්ටු කරනකොට අපිට ඒක ඈතට යනවා. ඒ වගේ එතන හොඳ පිරිත් ඇහෙන තැනක්. ඉතින් ඒ වගේ පූජා භූමියක් හරි අමාරුයි හොයාගන්න. මොකද මහා වනාන්තරයේ මැද්දේ මේ බෝධියට උඩින් මස් දුම මාළු දුම යන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ හින්දා කියන දෙයක් හරියට අහනවා. ඒ සියඹලාව හරි බලගතුයි. ඒ දිව්‍ය රාජන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ ස්ථානයේ ඒකාන්තයෙන්ම ඉන්නවා. දිව්‍ය රාජන් වහන්සේ කොහෙවත් එතන අතහැරලා යන්නේ නැහැ. ඒක භවන. ඒ භවන තියෙනවා. නමුත් පේවෙලා නැයිට ඒක තේරෙනවා පේනොවි මේ විනෝද ගවගේ යන ඇයිට ඒකේ ඵලයක් නැහැ. ඔන්න තිමල් මහත්මයන් මම ඔබේ පැත්තට හැරෙනවා. ඔබ වයසක එහෙම නැත්නම් ටිකක් ගමේ පිරිත් කියන ගිහි පින්නතුන් කීප දෙනෙක් එක්ක ඔබ සංවිධානය කරා හොඳ පිරිත් දේශනයක්. මම හිතන්නේ කැබිලිත් රංජිත් මහත්මයාණනි මේ තරුණයන් කණ්ඩායමක් එකතු වෙලා මේ වැඩේ සංවිධානය කරේ. මට ඔබ කියද්දිත් ඔබේ ඡායාරූප සහ වීඩියෝස් බලද්දිත් මට හිතෙන්නේ ඔබ මේ ඊටාම භාරදූර කාර්යයක් ගත්තේ. මට මේ පිරිත් පින්කම් පිළිබඳව යමක් කියන්න. අපි ගිය අවුරුද්දේ අපේ යාළුවෝ ටිකක් එක එකතු වෙලා හොඳට පේ වෙලා ඒ උපාසක මහත්තුරු කට්ටියක් හොයාගෙන පිරිතක් කියන්න ලෑස්ති කරගත්තා. අපේ කියන නඩේකට ගොඩක්ම ඕනා තුන එතන පිරිතක් කියන්න. ඒගොල්ලෝ මාස 2ක් 3ක් විතර පේ වෙලා තමයි වැඩේ කරේ. ඒ කියන්නේ එච්චර හරිම දුෂ්කරයි දැන් එතෙන්ට බාහිර ආදී ගෙනියන්න. සේරම ගෙනියන්න. ඔව් සේරම ඉතින් ඔක්කොම හැමදේම
ගෙනියන්න ඕනේ. ඒකට අපි කොහොම හරි ඒ ටික අරන් ගිහිල්ලා පිළිවෙලට මේ වැඩේ කරන්න ලෑස්ති වුණා. ඔව් ඒක දැන් මේ අසා ඉන්න ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් අපිත් පිරිතක් කියන්න ඕන කියලා. නමුත් ඒ කියන තරම්ම පහසු නෑ. පහසු නෑ. පහසු නෑ. ඔව්. ඒ කියන්නේ දැන් මේන් අපි දයාප්‍ර ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ මේ වැඩසටහන බලන ඔබ කැබිලිත්ත භූමියට යන්න කියලා පොළඹවන පෙළඹීමක් නෙමෙයි. මේ කැබිලිත්ත භූමියට යන්න කියලා අපි කියද්දි ඒ වන භූමිය කතරගම දේ හඳුරු බණ භාවනා කරන භූමියට මහා පිරිසක් යන්න අපි පොළඹවද්දි ඒ භූමියේ තියෙන නිසලකම නැති වෙන්න පුළුවන්. හැබැයි දුකටපත් කෙනෙකුට යන්න අවස්ථාවක් තියෙනවා. ඔව් මේ භූමියේ සුශීෂිතන ඉතින් ඒක අත්දැකීම් තියෙනවා. ඒකේ ඕන කෙනෙකුට රෝගාබාධයක් කරදරයක් මොන හරි තියෙනවා නම් රැකියාවල ප්‍රශ්නයක් ඒ ස්ථානයේ කට ඇරලා ගිහිල්ලා දිවරාජස්වන්ට ඒ පුද පූජාවල් පවත්වලා කියන්නේ. ඔබේ අත්දැකීම් වලින් එහෙම පිළිසරණ ගත්ත පිරිසින්. ඔව් මා එක ගොඩක් හොඳ තත්ත්වයේ රැකියාව කරන අයත් එහෙම හිටියා. මම එතන විශේෂයෙන් කියනවා ලෙඩ දුක් වලට ගිහිල්ලා ඒ ස්ථානයේ විදිහට පුද පූජාව පැවැත්වලා කිව්වයන් පස්සේ නොවෝ දිනකින් ඒ ලෙඩ දුක් දුරු වෙනවා. ඒ වගේම තමයි මට අත්දැකීම් තියෙනවා මේ අවුරුදු ගණන් බබාලා නැතුව හිටපු අම්මා තාත්තලාට මේ ස්ථානෙට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ සැරසරන මව් කුසක් බලාපොරොත්තුෙන් සැරසරන ඒ දෙවි රාජුත්වන්සලට ආරාධනා කළා හොඳට ඒ උදේ පාන්දර හරි රෑ හරි කිව්වනම් ඒ හම්දුරු පිටින් ඒ අයට ලැබෙනවා. දැන් වෙලා තියෙන්නේ මෙතන අපිට යන්න වෙලා තියෙන්නේ එලි වෙලා ඒ ස්ථානෙට. ඒක තහනම් කරලා තියෙනවා රෑට අපිට ඒ ස්ථානෙට යන්න බැරි. මේ රංජිත් මහත්මයාණනි දැන් ඇත්තටම පෙර සිටම කාන්තාවන් මේ භූමියට ගියේ නේ. හැබැයි දැන් මේක මේ අපේ ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් කාන්තාවන්ටත් ගිහිලා මේ ආයාචනය කරන්න පුළුවන්. කාන්තාවන් යන්න ඕනද? දැන් කාන්තා පක්ෂයේ සමහරු එතනට යනවා. ඔය පානම ගම්වල හැයෝ යනවා. නමුත් අපි යන මුල් කාලේ ඒ ස්ථානයේ ගහලා තුන බෝඩ් හිටන් කාන්තාව ඇහිලා දොස්තරන් යන්න එපා කියලා. නමුත් මම එකක් කියන බෝධින් වහන්සේ කෙනෙකුට බෝධින් වහන්සේ ළඟට කාන්තාවන්ට යන්න පුළුවන්. එතන ඊට දේවාලට මෙහා පැත්තේ බෝධින් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ ස්ථානයට ගියාට නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් දේවාල භූමියට යන්න එපා. අපේ දිව්‍ය රහතන් වහන්සේ බෝධිසත්ව විදියට ඒ ස්ථානයේ භාවනා යෝගීවයි ඉන්නේ. ඒ හින්දා ඒ ස්ථානෙට ගිහිලා දොස් අරන් එන්න එපා. ඒ බබාලා බලාපොරොත්තුෙන් යන්නේ තාත්තා අම්මා ගෙදර ඉඳන් ඒ පේ වෙන්න ඕනේ. ඒ ගිහිල්ලා එනකන් ඇවිල්ලා සතියක් යනකනුත් ඒ පේක කඩා ගන්න එපා. සතියකට වැඩි වුණත් කමක් නැහැ. ඔව් මස් මාංශ වලින් නම් තොර වෙන්න ඕනේ. ඊට පස්සේ බෝධියක් ඇහිල්ලත් බෝධිය ගමේ බෝධිය ගාවට ගිහිල්ලා ඉල්ලා සිටින්න අනේ දිවි හාමුදුරනේ මට දරු සම්පතක් මව කුසට පිළිසන්න කියලා. අනිවාර්යෙන් ඒකාන්තයෙන් එයාට වාසනාව තියෙනවා නම් ඒ දරු සම්පත ලැබෙනවාමයි. තිමල් මහත්මයාණනි ඔබේ මේ තරුණ වයසේ මම එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. හැබැයි ඔබ නොපැකිලී මට උත්තරයක් දෙන්න. දැන් ඔබේ මේ වර්ෂ කාලය ඇතුලේ අපි හරිදේ ටීවී රූපහානට ඔබ මුලින්ම කියන්න ආරාධනා කරනවා. තිමල් මහත්මයාණනි 90 එමටයි ඒ කියන්නේ එතන කතරගම දේ හඳුරු වැඩ ඉන්නවා කියන එකයි පැහැදිලි වෙන්නේ. මට කියන්න 90 විදියට මොනවද ඔබට දැනුනේ? ඔබේ ගමන බිමන යන අයගේ ව්‍යාපාර කටයුතු ඒ වගේම ඒ යන අයගේ ආරක්ෂාව ඒ අපිට පැහැදිලි වෙන්න ඕන ටිකක් තියෙනවා. 90 දැනෙන්නේ එහෙමයි. ඔව්. ඉතින් අපි ගෙවල් වල ඉන්න අය පවා දිහාමුදුරන්ට බාර කරලා තමයි කැලෙන්ට ඇතුල් වෙන්නේ. ඒ එනකන් ඉතින් අපි ඒ අය බලා ගන්න කියලා ප්‍රාර්ථනා කළාම තමයි යන්නේ. අපේ කිසිම කෙනෙකුට කිසිම කරදරයක් සිදු වෙන්නේ නැහැ. මගදී මෘග සතුන් ඉන්නාම හවනේ යන්නේ ඔබට කැලේ අනන්ත සත්තු ඉන්නවා. ඉතින් කවදාකම හරියට අපි පේ වෙලා යන නඩේකට එහෙම බියංගේ පිටින් කිසිම කරදරයක් නැහැ. ඔබ හැර ඔබේ නඩේ හැර වෙන නඩේකට එහෙම යම් මේ මතුරු ආබාධ සිද්ධ වෙලා එහෙම කරදර වෙලා අපි සාමාන්‍යයෙන් ගිහිල්ලා එද්දි ඕන තරම් හම්බ වෙලා තියෙනවා කරදර වෙච්ච අය. ඔබේ පරණ අත්දැකීම් වලින් මට කියන්න දැන් මේ කැලේ මැද අතරමං වෙච්ච කටවරක් දාගත්ත පිරිස ඔබට හම්බ වෙලා තියෙනවා. ඔව්. මෙහෙමයි අපිට අපි ඉතින් මං කාව යනවා නම් හැමෝම කියන්නේ පේ වෙලා හොඳට. නමුත් එහෙම ගිය අය අනන්ත දැකලා තියෙනවා වාහන කැඩිලා මගදී සමහරුන්ට රෝගාබාධ හැදිච්ච අය ඒ වගේ අය කීප දෙනෙක් අපි දැකලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට අපි ඒවටත් උදව් කරලා තමයි අපි යන්නේ. ඉතින් මේ අපි නම් ඒ යන පේවීම අනුව කිසි කෙනෙකුට මේ උච්චර මහා කැලේට ගියත් හිරීමක්වත් ලැබෙන්නේ නැහැ.
දිවි හාමුදුරුවෝ එයාගේ බලා ගන්නවා අර කට වැරදීම් වලින් නැත්තම් පේක මදිකමින් ගියොත් තමයි ඒ වගේ දේවල් ඇති වෙන්නේ. වාහන ඔය කොච්චර අබලන් වාහන ඔය යහල කැලේට යනවා ඒවට මුකුත් වෙන්නේ නැතුව ගිහිල්ලා ඒ නියම කාලෙට එන්න පුළුවන්. ඔය වැහි කාලෙට තමයි ටිකක් අමාරු යන්න. වැහි කාලෙට මඩ වෙනවා. නමුත් කොහොම ඔය ඒ ගඟ උතුරනවා ඒ වැහි කාලෙට. ඉතින් කටවරක් දෙගත්තොත් ඒ සමහරු එගොඩට ගියායින්ට මෙගොඩට එන්නත් ටිකක් කාලය අමාරු වෙනවා. ගඟේ එන්න පීනන්න බෑ. කඹ දාලා තමයි ගන්න වෙන්නේ. ඔබේ අත්දැකීම් එහෙම තියනවද? ඔව් මම එක මුල් කාලේ 2000 මුල් කාලේ ගියා දවසක් හොඳටම වහින්න වගේ ආවා. ඒ වහින්න ගියාම වහින්නගෙනකොට මං කිව්වා අපි යම් ඉක්මන් කළා අපි රෑම ඇතුළු වුණා. එතකොට රෑ අපිට පූජා භූමියට ඇතුල් වෙන්න පුළුවන් කාලේ කවුරුත් අගිරියට උන්නේ නැහැ. ඒ හින්දා රෑ 8 විතර ගිහිල්ලා එතන ඒ පූජාවල් තියලා කරලා එනකොට මට තේරුණා පොඩ වැස්ස තද වුණා. ටිකක් වැස්ස ටිකක් තද ඒගෙන එනකොට මට තේරුණා කවුරු හරි කට්ටියක් තව එනවා වගේ. ඒ ගන්න මං ඒ ස්ථානේ මං කිව්වා ඉක්මනට අපි යමු මේ ටික දැන් කරලා ඉවරලා කියලා අපි පැයක් එතන ඉඳලා එන්නකොට සමහරු කුඩේ ඉහළගෙන ඒ හරියට ආවා. පස්සේ මට හිතුණා මේගොල්ලන්ට කියන්න ඕනේ මේ කුඩේ ඉහළන්න එපා මේ භූමිය කියලා. ඊට පස්සේ මං කිව්වා මේ අයට මේ භූමියේ කුඩේ ඉහළගෙන නම් ඉන්න එපා නිකන් මේ වැස්ස ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ අය ගණන් ගත්තේ නැහැ. ඒ අය මටත් නිකන් ඒව මේව කියාගෙන පැත්තකට වුණා. නමුත් ඒ අය ගන්න පුළුවන් වුණේ දවස් දෙකකට පස්සේ. ඒ කියන්නේ ඒ ගඟ උතුරුවා. උතුරලා ඒ අඩි 30ක් 40ක් යට තියෙන ගඟ සම්පූර්ණ භූමි දෙකටම සමාන වෙන්නම ගලනවා. ඒ ඉදිකරන ඒ කියන්නේ කොන්ක්‍රීට් ඉදිකිරීමක්වත් කරන්න බැරි රජේනොත් බෑ. ඒ වගේම ඒ භූමියේ ඉදිකිරීම කිසිවක් කරන්න දෙන්නේ නැති පරිසර සාධකයක් තියෙනවා. ඔව් ඒ භූමියේ මොකද පරණ තියෙන ඒවා ඇරෙන්න අලුතෙන් නම් කිසි දෙයක් කරන්න බෑ. අලිය ඒතන ඉන්න මං කිව්වා මඩු කියලා ටික ඉන්නවා. ඒ අලිය ඒක විනාශ කරනවා. එයා ඉදිකරම දෙන්නේ නැහැ ඒ ස්ථානේ. ඇත්තටම එතනට ඕනේ නැහැ වෙන මොනවාක්වත්. බෝධියක් ගාවට සමහරු අලුත් ගිහිල්ලා බුදු පිළිම තියෙනවා. මේ බෝධිය යටට බුදු පිළිම තියන්න අවශ්‍ය නැහැ ඇත්තටම. මොකද මේ පරණ තියෙන ඒවා තියුණාම හොඳටම ඇති. අපි අපේ දේ කරගෙන ඉන්න මිසක් එතන ගිහිල්ලා මේ අලුතෙන් මොනවත් එක දේවල් එක දේ රූප තියෙනවා ඒව කියන්න ඕනේ නැහැ. අනිත් එක සමහරු තැඹිලි වලු පිටින් අරන් යනවා ඒ ස්ථානෙට. ගිහිල්ලා ඒගොල්ලෝ බීලා වීසිකල් එනවා. නමුත් එතනට පූජාවට එහෙම තැඹිලි ගෙඩියක් ගෙනිච්චා නම් ඇති. අර ජරා වෙන විතර වෙන්නේ හැමෝම කෙනෙක්ම එතන සුද්ධ පවිත්‍ර කරලා ඉන්න ඕන. නමුත් ඒ පූජා භූමියෙන් නම් ගහක අත්තක කොළයක්වත් වැටෙන්නේ නැහැ. ඔන්න හුලඟට අරගෙන යනවා. යන තෙමල් මහත්මයානේ මේ හාස්කම් වල තියෙන මේ තියෙන ප්‍රබලත්වය මට ඔබට කියන්න ඕන. ඔබේ තරුණ කණ්ඩායම වෙලාවක ශ්‍රම දාන බලකායක්. ඔබ පූජාව තියලා ඔබ එන්නේ නැහැ තව පැයක් දෙකක් මේ භූමිය සුද්ධ කරන්න. ඔබට මේකේ ප්‍රතිඵලයක් දැනෙනවා. අපිට ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. එම ස්ථානයේ මේ අර යන නඩ ඉතින් ගොඩක් ඔය කිව්වා වගේ මම කිව්වා වගේ තැඹිලි කොඹ අන්නාසි මල්ලේ අනමනන් හැමතැනම දාලා එනවා. ඉතින් අපිට තවත් පුණ්‍ය කර්මයක් කරගන්න ඕනේ තමයි අපි ශ්‍රම දාන කටයුතු ලෑස්ති කරගන්නේ. ඒ ඔක්කොම ඉතින් අපි සුද්ධ කරලා අපිට පුළුවන් ඉදිරියට අපි ඒවා වල දාන්න පුළුවන් ඒවා වල දාලා අනිත් ඒවා අරන් එනවා. ඒකෙන් අපිට පරිසරයෙන්ුත් පිටක් ලැබෙනවා. ඒ කියන්නේ ඔබ පරිසරයටත් ආදරය කරන තරුණයෙක්. අපි හැමෝම යන හැමෝම එහෙම. හැබැයි මේ වටේ හැමතැනම ගහලා තියෙනවා පරිසරයට ආදරය කරන්නාට කඳ සුරඳුන් ආශිර්වාද කරනු ලැබේ කියලා. මම මේ ප්‍රකාශයට ඉතාම කැමතියි. මේ දොස් අරන්ගීම පිළිබඳව තා චුට්ටක් මට කතා කරන්න ඕන රංජිත් මහත්මයාණනි. ඇත්තටම ඒ භූමියෙන් හරියට කටවරක් දාගන්නේ නැතුව කොහොමද මේ තිසරණ සරණ ගොස් කතරගම දිහාමරට පින් දීන්නේ කොහොමද මේ එන්නේ? මේ ස්ථානෙට යන්න අපිට මම කිව්වා පේවල යන්න ඕන කියලා. ඒ වගේම තමයි ඒ ස්ථානෙට ගිහිල්ලා ඒ පූජා භාණ්ඩ පූජා කටයුතු ඔක්කොම ලැහැත්ති කරලා ඉවරලා හැම කෙනෙක්ම ඒ ගඟෙන් කුඹුක්කන් වයින් නාන්න ඕනේ. අනිවාර්යයෙන්ම නාලා සුදු පිරුවට අඳින්න ඕනේ. ඉතින් මම දැකලා තියෙනවා කීප දෙනෙක්ම ඇඳුම් ගත්ත ඒ ආපු ඇඳුම් වලින්ම ඒ ස්ථානෙට ගිහිල්ලා පුදු පූජාවල් තියෙනවා. එහෙම වුණාම අර එතන යන්නේ කිල්ටි වෙලා. ඒ බලාපොරොත්තු වෙන නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ හින්දා හොඳ පිරුවට අරන් යන්න සුදු පාටින් ගිහිල්ලා ඒ ස්ථානයේ හොඳට පූජාවල් තියන්න පිරුවට අරගෙන කිලිටි නැති විදියට තියන්න. ඒ අර කාන්තාවන්ට මම කිව්වේ ඒකයි සමහර ගම්වල ඒ කාන්තාව පාට ඇඳුමින්මත් යනවා දැකලා තියෙනවා. ඉතින් එදාට අර අලියා එතන ඉන්න ඒ මදු අලියට හරි කේන්ති. එයා දඟලනවා හිට මෙහෙට. ඉතින් කරදරයක් වෙන්නේ අනිත් ඇයින්ට. ඒ හින්දා පුළුවන් තරම් මං කියනවා
සුදු පිරුවට ඇඳලා ස්ථානයට ගිහිල්ලා ඒ පුද පූජාවලට සහභාගී වෙලා දොස් අරගෙන එන්න එපා. නැත්නම් දොස් අරන් තමයි එන්න වෙන්නේ. තේමල මහත්මයානි මම කැමති ඔබත් එක්ක ගිහිපු නඩ වගේම දැන් ආපු ගමන් නැවත පරණ ජීවිතයට යොමු වෙනවද? එහෙම නැත්නම් මාස ගාණක් එහෙම නැත්නම් ජීවිත කාලය පුරාම නිර්මාංශ වෙමින් එහෙම නැත්නම් අපි හැමෝටම නිර්මාංශ වෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔය තියෙන වැරදි අවභාවිතයන් බැහිකම් වලින් වෙන් වෙලා තෙරුවන් මාර්ගයට එන්න පුළුවන්. ඒක ටිකක් හොඳ තත්ත්වයක්. මට පැහැදිලි කරන්න කොච්චර කාලයක් ඉන්න ඕනද? අපි ඉතින් යන්න ඉස්සෙල්ලා පේ වෙනවා අඩු ගානේ මාසයක්වත් යන අය පේ වෙනවා. ගිහිල්ලා ඇවිල්ලත් අවම වශයෙන් කට්ටිය සතියක්වත් ඉන්නවා ඒ ගිය විදියටම. සමහරව ඉන්නවා ඉතින් මාසයක් දෙකක්. ඔබ දෑබර ප්‍රේක්ෂකයන්ට ඉල්ලීමක් කරනවා නම් ඔබට කියන්න පුළුවන් මොනවා විදියක්ද? මස් මාළු ඉතින් නොකා ඉන්න පුළුවන් නම් නිර්මාංශ වෙන්න පුළුවන් නම් හොඳයි. ඒ ගමන ඒ කැබිලිත්තෑවේ ගිහිල්ලා ඇවිල්ලා අවම වශයෙන් සතියක්වත් පේ වෙනවා නම් තමන්ට ලොකු ඒ කියන්නේ මේ සාමාන්‍ය සමාජීය ජීවිතේටත් ඒක මේ ප්‍රතිඵලයක් දැනෙනවා. රංජිත් මහත්මයාණනි දැන් ඇත්තටම කතරගම ඒ කැබිලිත්ත භූමියට යන්නේ හැබැයි කිසියම් දේව බයකින් යනවා. දඬුවමක් ලැබෙයිද කියලා. ඒ නිසා සුදු ඇඳන් යනවා, පේ වෙනවා, වතපිලිවෙත කරනවා. හැබැයි අපේ ගමේ පන්සලට එනකොට සුදු අපි බලාපොරොත්තු වෙන සුදු වස්ත්‍ර නැහැ. දැන් අපි උපතින් බෞද්ධයෝනේ. උපදිනේ බෞද්ධ අය ඉන්නේ. ඉතින් ඒ අයට ඒ දවස්වල නම් අපේ ආච්චිලා සියලා කාලින් නම් සුදු පාට ඇඳගෙන පන්සල් ගිය විදිහ හොඳටම දන්නවා. නමුත් මේ තරුණ අය තමයි දැන් එක එක විදිහට ඩෙනිම් ඇඳගෙන අරේ මේ යනවා. නමුත් මම කියනවා අඩුතරමින් ෂර්ට් එක හරි අඳින යන කමිසය හරි සුදු පාටින් ඇඳගෙන ගමේ පන්සලටත් යන්න ඒ බෞද්ධකමේ අගයක් ඒක. දැන් පේ වෙන පන්සලට යන පේ වෙන්න පන්සලට ගිහිල්ලා බාහිර වෙනවා වගේම එදාට සුදු ඇඳගෙන යන්න මේක අපේ සිංහලකමට හරි වටින දෙයක්. සුදු ඇඳුමින් ගියාම දැන් මේ කැබිලිත්ත භූමිය අපි යනවා නම් තනියම යන්නේ නැහනේ. 6-7 දෙනෙක් 10ක් විතර යනකොට හරි පොලිමට හරිම ලස්සනයි. ඉතින් ඒ සාදු කියලා එහෙම නැත්නම් දෙවි හාමුදුරන්ගේ දේවල්ට හරෝහරා කියලා හරි යනකොට ඒක පුදුම ලක්ෂණක්. දෙයියොත් පොඩ්ඩක් බලනවා ඒ දිහා මේ අය දුක් මහන්සියෙන් නේද එන්නේ කියන එක. අපි දැන් ওই පුද භූමියට යන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් 100ට බොහොම සීමිත පිරිසක් යන්නේ. දැන් මේ වැඩසටහන බලන දයාබර ප්‍රේක්ෂක ඔබට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ ආකර්ෂණය එහෙම නැත්නම් මේ හාස්කම් වල ප්‍රතිඵලයේ විදියට මේ පිරිස යම් සංස්කෘතියට අනුගත වෙනවා. ඔවුන් ටිකක් දැහැමි වැඩපිළිවෙලකට යොමු වෙනවා. ඉතින් මේක හිතා හොඳ සාධකයක්. මම අවසාන විනාඩි කිහිපයට යමු ඉන්න කැමතියි. ඔන්න රංජිත් අමුගොඩ මෙතුමනි අපි දයාබර ප්‍රේක්ෂකව බලන් ඉන්න මේ වැඩසටහන බලපු අය බලන් ඉන්නවා. අපිට කැබිලිත්තට යන්න ආසයි. අපේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේද? ඔබට අවසාන යම් ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඔවුන් බලා ඉන්නේ ඔබ වගේ අත්දැකීම් තියෙන, තෙරුවන් කෙරෙහි විශ්වාසය තියෙන, ඔබ ඉතා දැහැමි දිවි පෙවතක් ගත කරන කෙනෙක්. ඔබට සුද්ධ වූ අයිතියක් තියෙනවා. ඒ සඳහා පෙනී සිටින්න. මෙහිමයි ඕන අයෙකුට මේ ආගම් ભેදයකින් තොරව මේ ස්ථානට යන්න පුළුවන්. නමුත් මේ ස්ථානට යන්න කැමති හැම කෙනෙක්ම නිර්මාංශනම් වෙන්නම ඕනේ. මොකෝ සතා සර්පයල් මේ වනාන්තරයේ ඉන්නවා. අර බල්ලට ඉවතින වගේ සතා සර්පයාට අපේ දාඩිය වලින් එන ගඳෙන් තේරෙනවා. ඒ හින්දා ඒකෙන් නිර්මාංශ වෙච්ච තරමට මොහොත් සතුන්ගෙන් සර්පෙන්ගෙන් ඌදරක් ඇති වෙන්නේ නැහැ. යම් ආරක්ෂාවේ පියවරක් කියලා තියෙනවා. නමුත් ඒ ස්ථානයේ ගැවසෙන්නේ මේ අලියාගෙනුත් අපිට හිරිහැරයක් වෙන්නේ නැහැ. එයා ළඟ අපි එක්ක හැපි ඒ ස්ථානයේ ඉන්නවා. ඒ හින්දා හැම කෙනෙක්ම හොදාකාර පේ වෙන්න ඒ යන තමන්ගේ බලාපොරොත්තු හරියාකාර ඉෂ්ට වෙනවා පුරට යන්න. ඒ පුරට ගියාම ඒ දේ ඉෂ්ට වෙන එක ඒකාන්තයි. ඔබතුමා ඔබ යන හැම කෙනෙකුටම එතන මැජික් පෙන් ස්ථානයක් නෙමෙයි මේ කතරගම පුදබිම. නමුත් යම් කිසි ලකුණු ලැබෙන ස්ථානයක්. හරියට කරොත් ලකුණු ලැබෙනවා. දිවි හාමුදුරන්ගේ පීඨ ආධාරය ලැබෙනවා. ඒ හින්දා ඕන කෙනෙකුට යන්න පුළුවන්. පොඩි වියදමක් කරන්න වෙනවා. මොකද දුර බැහැර මේ එක වාහන වලින් යන්න වෙන්නේ, ට්‍රැක්ටර් වලින්. එහෙම නැත්නම් ඒ යාලයට යන ජීප් තියෙනවා. ඒ වෙයි යන්න වෙන්නේ. ඉතින් ඒ වියදම හරියාකාර හම්බ කරපු දේ අරගෙන වියදම් කරගෙන ගියාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යම් ජීවිතයට යම් සාන්තියක් වෙනවාමයි. තෙමල් මහත්මයාණනි කැමති දැන් මේ પરම්පරාව සංස්කෘතිය පවරා දෙන්නේ ඔබට. ඔබත් එක්ක හිතුනොත් යම් අපි තුමු රැකියාවක් අර
රංජිත් මහත්මයා කිව්වා වගේ අවඩ අසාධාරණයෙන් උපයාගත් මුදලක් අරගෙන ඒ පුද්ගලයාට ඒ භූමියට යන්න පරම සුද්ධ වූ අයිතියක් තියෙනවද? කතරගම හඳු පිහිට වෙයිද? සාධාරණව ඉතින් උපයන්න නැතුව එහෙම නිකන් දෙවියන්ගේ ආශිර්වාදයක් ලබා ගන්න දෙවියන් රවට්ටන්න බෑනේ. ඒක ඉතින් හරි හම්බ කරන එක සාධාරණ හම්බ කරන එක දෙවියන්තුරු බලන්න නම යන්න ඕනත් නැහැ. නෑ. ඇත්ත ඔබ තිමල් මහත්මයා මා දැක්කිට අපේ නිෂ්පාදන කණ්ඩායමට ඉතාම ලොකු පිටුවහලක් ලබා දුන්නා. එතුමාගේ කණ්ඩායමත් එක්ක තමයි හරිදේ TV කණ්ඩායම ගමන් කරේ. ඉතින් එතුමා මේ චාරිත්‍ර වාරිත්‍ර එකින් එක පැහැදිලි කරමින් අපට ලොකු සහයෝගයක් ලබා දුන්නා වගේම මඟ පෙන්වීමක් ලබා දුන්නා. අපිත් ඉදිරියේදීත් ඔබට මේ පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. මම මේ අවසාන විනාඩිය යොමු කරන්න කැමති මෙන්න මෙහෙම. තනතුරු කිසිවක් නැති මේ තනතුරු තාන්නමාන කිසිවක් එහි අදාළ නොමැත. පරිසරයට ආදරය කරන්නාට දෙවියන් ආදරය කරනු ලැබේ. මේ අපි සූදානම් වෙන්නේ කැබිලිත්ත මහ දේවාලයට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඔබට බාරයි මේ නඩේ කුරා විදියට මුලින්ම ගිය කුරා විදියට මේ භූමියට ඇත්තටම රැකවරණේ ලබා දෙන්න පුළුවන් කාටද? මේ භූමිය අයිති වනජීවී දෙපාර්තමේන්තුවට. එහෙනම් යන අය මේ යන අය දැනගන්න ඕනේ මේ ස්ථානය රකින්න. එහෙනම් ගහක අත්තක්වත් කපන්න එපා. අපි පූජාවට අවශ්‍ය දර ටිකක් ගමෙන් අරන් යන්න. කුරුණු දර තමයි හොඳම, නැත්නම් වෙන දරක් හරි අරන් යන්න. අර ලිං හත කපන තැනට පොඩි ඉටි කෑල්ලක් කඩලා තිබ්බට කමක් නැහැ. ඒ ලිං වහන්න ඕනද? ලිං අනිවාර්යයෙන්ම ඒ ලිං අපි හාරගත්ත ලිං මොකද එහෙට එන්නේ ගම් වතුර වගේ එන්නේ ටිකක් කාලෙකින් අර ලිං වතුර පිරලා එනවා. එහෙනම් ඒ ලිං සම්පූර්ණ පූජාවල් ඉවරනාට පස්සේ වහලා සුද්ධ පවිත්‍ර කරන්න. පොඩ්ඩක් හැමෝම පුළුවන් නම් ගඟෙන් වැලි ටිකක් ගොඩ දාලා ඉවර වුණාට පස්සේ බෝධීන් වහන්සේ ළඟටත් ඒ දේවාල භූමියට දැම්මට කමක් නැහැ. වැලි ඕන තරම් තියෙනවා. ඒක කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි. සුද්ධ පවිත්‍ර කළා ඒ ස්ථානෙන්න ගිහිලා කැතකුණු කරලා නම් ඒ ස්ථානයට එන්න එපා. එතකොට හැමෝම උදාසට ලක් වෙනවා. තමන්ගේ ජීවිතවලට බාධකයක්, කරදරයක්, දොස් අරන් එන්නේ නැති වෙන්න කටයුතු කරගෙන යන්න මම ප්‍රාර්ථනා කරන යන හැමෝටම දෙවි හාමුදුරන් වහන්සේගේ පීඨාධාරය ලැබේවා කියලා බෝධිසත්ව ගුණෝපේත කතරගම දිව්‍ය රාජතුන් වහන්සේ මත බුදුබව වෙන්න භාවනා කරන ස්ථානය දිනින් දින වැජඹේවා. වාසනාවන්ත සදහැවතුන් පිරිසක් මේ භූමියෙන් මතුවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබේ ප්‍රාර්ථනාව නිලෙස ඉෂ්ට වේවා කියලා හරිදේ TV හෙළ සංස්කෘති වැඩසටහනෙන් ප්‍රාර්ථනා කරනවා. අපි පරම යුතුයකම ඒ කඳ සුරිඳුන් බණ භාවනා කරන අසපුව පරිස්සම් කරලා අනාගත පරම්පරාවටත් දෙන්න. ඒ වගේම දිවි රාජයන්ට මේ භූමියේ නිදහස්ව නිස්කලංකව තමන්ගේ බණ භාවනාව කරන්න මිනිස් සත්‍යයෙන් හානියක් වන්නේ නම් ඒ වළක්වා ගැනීම හරිදේ TV හරිදේම අපි කියන නිසා අපි අදත් මේ වැඩසටහන සංවිධානය කරා. අපි මෙදිරියට ආවා අප වෙනුවෙන්ම රංජිත් අමුගොඩ මැතිතුමා එතුමා දුර බැහැර ඉඳලා ආවේ. ඒ වගේම තිමල් ඉරෝෂන් මැතිතුමා එතුමාගේ කාර්යයන් ව්‍යාපාර කටයුතු නතර කරමින් හරිදේ TV එකට අපි අනුග්‍රහ දැක්වුවා. ඉතින් අපි ඔබ දෙපළට තාමත් ස්තුතිවන්ත වෙනවා. ඔබේ සිහින ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වෙන්න කියලා හරිදේ TV රූපවාහිනිය ප්‍රාර්ථනා කරනවා. දයාබර ප්‍රේක්ෂක ඔබට තෙරුවන් බෙලින් කතරගම දෙවි හාමුදුරන්ගේ පිහිටෙන් ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඔබේ සමුගෙන යනවා. ආයිබෝවන්.